ඩොප්ලර් ආචරණයත් එක්ක පටන් ගත්ත වීඩියෝ සීරීස් එකේ පස්වෙනි වීඩියෝ එක. මේක කතා කරන්නේ සුපර්සොනික් ස්පීඩ් එක ගැන. උත්සවනික වේග. උත්සවනික වේග එහෙම නැත්නම් සුපර්සොනික් ස්පීඩ්. මේකේ මම පෙන්නලා තියෙන්නේ නිශ්චලව ඉන්න ප්‍රභවයක් විසින් පිට කරන ධ්වනිය, පිට කරන තරංග පෙරමුණු, වෘත්තාකාර තරංග පෙරමුණු සමදුරෙන් පිහිටන ආකාරය. ඊළඟට මේ රූපේ පෙන්නලා තියෙන්නේ ප්‍රභවය චලනය වෙනවා. හැබැයි ශබ්දයේ වේගයට වඩා අඩු වේගයකින්. ඒක නිසා මෙන්න මේ තරංග පෙරමුණ දිහා බලන්න. ඒ තරංග පෙරමුණ ඇතුලේ තමයි මේ තරංග පෙරමුණ තියෙන්නේ. තරංග පෙරමුණ ඉක්මවා ගිහිල්ලා නැහැ. මෙයා ඉන්නේ මෙයාගේ ඇතුලේ. මෙයා ඉන්නේ මෙයාගේ ඇතුලේ. මෙයා ඉන්නේ මෙයාගේ ඇතුලේ. පැහැදිලිනේ? ප්‍රභවයේ ප්‍රවේගය ධ්වනියේ ප්‍රවේගයට වඩා අඩුයි නම් තරංග පෙරමුණ ලැබෙන්නේ මෙන්න මේ විදියට. කලින් පිට කරපු තරංග පෙරමුණ පිටිපස්සෙන් තමයි ඊළඟ තරංග පෙරමුණ යන්නේ. ඉක්මවා යෑමක් ඕවර්ටේක් කිරීමක් නැහැ. හැබැයි ප්‍රභවයේ ප්‍රවේගයයි ධ්වනියේ ප්‍රවේගයයි කියන දෙක සමාන වෙනකොට මෙන්න මේ වගේ සියලු තරංග පෙරමුණු ටික එකට සෙට් වෙනවා. ඒ කියන්නේ මෙයා පිට කරලා ධ්වනිය මේ තරංග පෙරමුණ පිට කරලා ප්‍රභවයත් ඉස්සරහට යනවනේ. එයා ඊළඟට මේ තරංග පෙරමුණ පිට කරනවනේ. ඒ තරංග පෙරමුණු දෙකේම ඉස්සරහා තියෙන්නේ මේ විදිහට එකට සෙට් වෙලා. හැම තරංග පෙරමුණකම ඉදිරිය එකට සෙට් වෙලා තියෙන්නේ. නිතරම ප්‍රභවය ඉන්නේ මෙතන. ප්‍රභවය මෙතන ඉඳගෙන තමයි තරංග පෙරමුණක් පිට කරන්නේ. ප්‍රභවය මෙතන හිටගෙන තමයි තරංග පෙරමුණක් පිට කරන්නේ. මේ ප්‍රභවයේ ප්‍රවේගයයි තරංග ධ්වනියේ ප්‍රවේගය දෙක සමාන වුණාම තරංග පෙරමුණු පිහිටන විදිය. තව ටිකකින් ප්‍රභවය ධ්වනිය ප්‍රභවයේ ප්‍රවේගය u ප්‍රභවයේ ප්‍රවේගය ධ්වනියේ ප්‍රවේගය ඉක්මවලා ගියහම ඒ කියන්නේ ශබ්දයේ වේගයට වඩා වැඩිපුර වේගෙන් චලනය වෙනවා. කෆීර එකක් වගේ එකක්. ශබ්දයේ වේගය තමයි v කියන්නේ, ප්‍රභවයේ ප්‍රවේගය තමයි u කියන්නේ. ප්‍රභවය ධ්වනියේ ප්‍රවේගය ඉක්මවලා යනවා. එතකොට වෙන්නේ මෙන්න මේ තරංග පෙරමුණ බලන්නකෝ. මේ යම් කිසි වෙලාවකට කලින් පිට කරපු තරංග පෙරමුණනේ. එතකොට ප්‍රභවය හිටියේ මෙතන. ප්‍රභවය ඒ තරංග පෙරමුණ පිට කරලා ප්‍රභවය ගමන් කරනවා ඉස්සරහට. ප්‍රභවය ඉස්සරහට ගමන් කරනකොට ඊළඟ තරංග පෙරමුණ පිහිටන්නේ මේ තරංග පෙරමුණ අභිභවා ගිහිල්ලා තියෙන්නේ ඊළඟ පෙරමුණ. ඊට පස්සේ පිට කරපු එක එයාවත් අභිභවා ගිහිල්ලා. තේරුණාද? ඒ කියන්නේ මේ තරංග පෙරමුණු ටික තියෙන්නේ ක්‍රමයෙන් මීට තත්පරයකට කලින්, දෙකකට කලින්, තුනකට කලින්, හතරකට කලින්, පහකට කලින්, හයකට කලින්, හතකට කලින් එහෙම පිට කරපු තරංග පෙරමුණු මේ තියෙන්නේ. ඊළඟ තරංග පෙරමුණ පිට වෙනකොට වස්තුව තියෙන්නේ එළියේ. ධ්වනිය දැන් මෙතනදී පිට කරපු තරංග පෙරමුණ තාම මෙච්චරයි දුර ඇවිල්ලා තියෙන්නේ. එයා තාම මෙතන ඉන්නේ. හැබැයි ප්‍රභවය මෙතනට ගිහිල්ලා. මෙතනදී තරංග පෙරමුණ පිට කළා. තරංග පෙරමුණ තාම මෙච්චරයි ගමන් කළේ. නමුත් මේ වෙද්දී ප්‍රභවය මෙච්චරක් ගමන් කළා. එයා ඊළඟ තරංග පෙරමුණ පිට කරන්නේ මෙතන ඉඳගෙන. ඒ තරංග පෙරමුණ ඔහොම පිට වෙන්න පටන් ගන්නකොට ප්‍රභවය මෙතෙන්ට ගිහිල්ලා. ධ්වනියේ ප්‍රවේගයට වඩා ඉක්මනට ප්‍රභවය ගමන් කරලා. එතකොට තරංග පෙරමුණු පිහිටන්නේ මෙන්න මේ විදිහේ කේතුවක ආකාරයට. හරිනේ? උත්සවනික වේග, සුපර්සොනික් ස්පීඩ්, ශබ්දයේ වේග ඉක්මවා යෑම කියන එක කතා කරද්දී මෙන්න මේ තරංග පෙරමුණු අභිබවල ප්‍රභවය ඉදිරියට යන එක. තරංග පෙරමුණට වඩා වේගයෙන් ප්‍රභවය ඉස්සරහට යනවා. මෙතනදී ධ්වනිය පිට කළා. මේ වෘත්තාකාරව පේන තාම ධ්වනිය ගමන් කරපු දුර. හැබැයි මේ වෙද්දී ප්‍රභවය මෙතෙන්ට ගිහිල්ලා. එයා එතනදී
ආපහු ධ්වනිය පිට කරනවා. ඒතර මේ තියෙන්නේ එයාගේ ඒ ධ්වනියට අදාළ තරංග පෙරමුණ. ඒක එහෙම පිට වෙනකොට ප්‍රභවය තව ඉස්සරහට ගිහිල්ලා. හරිනේ. ඔන්න ඔය කේතුව ඇති වෙච්ච විදිය තේරුම් ගන්න ඕනේ අංක 1 මුලින්ම. ඊට පස්සේ මැක් කේතුව. දැන් මෙතන මම මේ පෙන්වලා තියෙන්නේ වෘත්තාකාර තරංග පෙරමුණක් ගමන් කරන අතරේ ප්‍රභවය තරංග පෙරමුණ අභිබවා ඉදිරියට ගිහිල්ලා තියෙන විදිය. හෙවත් උත්ස්වනික වේගයක් තමයි මේ u කියලා කියන්නේ. ශබ්දයේ වේගය ඉක්මවපු උත්ස්වනික වේගයක්. එතකොට මං කිව්වනේ මේ මෙතන පෙන්නුවා වගේ මේ විදියට හැදෙන කේතුව මේ තරංග පෙරවණු ටික මේ විදිහට යා කරාම මේ විදියට හැදෙන කේතුව මේක ත්‍රිමානව ගත්තොත් මේ ගෝල මේව තියෙන්නේ ත්‍රිමානවකාශයේ ධ්වනිය ගමන් කරන්න ගෝලාකාරවනේ. එතකොට මේක ගෝලයක් මේ ගෝල සෙට් එක කොහොම තියලා යා කළොත් මේක හැදෙන්නේ ඝන කේතුවක්නේ. මෙන්න මේ කේතුවට අපි කියනවා මැක් කේතුව කියලා. මැක් කේතුව. මැක් කේතුව. එතකොට ඔය මැක් කේතුවේ මේකනේ කේතුවේ කෝණය කියන්නේ. කේතුවේ කෝණය මේක. කේතුවේ කෝණයෙන් භාගයක් තමයි මේ තීටා කියන්නේ. තීටා කියන්නේ අර්ධ කෝණය. කේතුවේ අර්ධ කෝණය. හරිනේ. කේතුවේ අර්ධ කෝණය තමයි තීටා කියන්නේ. එතකොට මේ තීටා කෝණය දිහා බලාගෙන OBA OAB ත්‍රිකෝණයෙන් OBA ත්‍රිකෝණයෙන් මට පුළුවන් ලියන්න sin theta. sin theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ r බෙදීම s නේ. sin theta කියන්නේ r බෙදීම s. r කියන්නේ මොකක්ද? r කියලා කියන්නේ අපි මේ කතා කරන වෙලාවේදී මෙතනදී ධ්වනිය පිට කරපු වස්තුව මම දැන් කතා කරනකොට එයා මෙච්චර දුරක් ඇවිල්ලා. හෙවත් එයා s කියලා දුරක් ඇවිල්ලා. වස්තුව ගමන් කරපු දුර s. එතකොට ඒ කාලය ඇතුළත ශබ්දය ධ්වනිය ගමන් කරපු දුර r. මේ r කියන්නේ ධ්වනිය ගමන් කළ දුර. S කියන්නේ ප්‍රභවය ගමන් කළ දුර. එතකොට මට පුළුවන් මේ R සහ S ධ්වනි ප්‍රවේගය v නම් ප්‍රභවයේ ප්‍රවේගය u නම් මට පුළුවන් මේක ලියන්න S වෙනුවට පුළුවන් ලියන්න u. R වෙනුවට පුළුවන් මට ලියන්න v. ධ්වනිය ගමන් කළ දුර ධ්වනි ප්‍රවේගය බෙදුව ප්‍රභවය ගමන් කළ දුරට u කියන ප්‍රභවයේ ප්‍රවේගය. එතකොට මට ඇවිත් තියෙනවා sin theta කියන එක v බෙදීම u. කොහොමද මම මේ දුරක් ප්‍රවේගයෙන් ලිව්වේ? දුර කියන්නේ වේගය ගුණ කිරීම කාලයනේ. දෙන්නම ගමන් කළේ එකම කාලය. සිම්පල් t කියන කාලය. මෙතන ඉඳන් සිම්පල් t කාලයක් ඇතුළත මෙයා s කියලා දුරක් ගමන් කරා. u කියන ප්‍රවේගයෙන් s කියලා දුරක් ගමන් කළා. ඒ සිම්පල් t කාලයේ ඇතුළතම මෙයා r කියලා දුරක් ගමන් කළා. එයාගේ ප්‍රවේගය v. v කියන්නේ ධ්වනි ප්‍රවේගය. ඉතින් r සමාන වෙන්නේ දුර සමාන වෙන්නේ වේගය ගුණ කිරීම කාලයට. වේගය කියන්නේ v වරක් t.
r සමානයි vt. s සමානයි ප්‍රභවයේ ප්‍රවේගයේ u එයා ගමන් කළ දුර t. ඉතින් r බෙදීම s කියන්නේ t t කැපුණම v බෙදීම u. මෙන්න මේක වැදගත්. මොකක්ද මේ දන්නවද? මේ θ කියන්නේ මැක් කේතුවේ අර්ධ කෝණය. මැක් කේතුවේ අර්ධ කෝණයේ සයින් අගය සමාන වෙලා තියෙනවා ධ්වනි ප්‍රවේගය බෙදීම ප්‍රභවයේ ප්‍රවේගයට. මේ සුපර්සොනික් ස්පීඩ් එකේ පළවෙනිම කාරණේ මේ මැක් කේතුවේ අර්ධ කෝණය සමාන වෙන්නේ v බෙදීම u ට. ධ්වනි ප්‍රවේගය බෙදීම ප්‍රභවයේ ප්‍රවේගයට. ඊළඟට මේකෙදි අපි මැක් අංකය කියලා එකක් අර්ථ දක්වනවා. මැක් අංකය. මැක් අංකය කියලා කියන්නේ මැක් අංකය කියලා කතා කරන්නේ ධ්වනි ප්‍රභවයේ ප්‍රවේගය. ධ්වනි ප්‍රභවයේ ප්‍රවේගය බෙදීම වාතයේ ධ්වනි ප්‍රවේගය. ඒ කියන්නේ ප්‍රභවයේ ප්‍රවේගය u බෙදීම ධ්වනි ප්‍රවේගය v. මේ මැක් අංකය කියන එකේ තේරුම තමයි ප්‍රභවයේ ප්‍රවේගය ධ්වනියේ ප්‍රවේගය මෙන් කී ගුණයක්ද කියන එක. එතකොට මැක් අංකය nm සමාන වෙනවා u බෙදීම v ට. සුපර්සොනික් ස්පීඩ් එකක් අපි කතා කරන්නේ මැක් අංකය කියලා එක කියන එකත් එක්ක. මැක් අංකය 2යි කියලා කියන්නේ මැක් අංකය 2ක් වෙච්ච ධ්වනි ප්‍රභවයක් කියන්නේ ධ්වනියේ ප්‍රවේගය වගේ දෙගුණයක් තමයි ප්‍රභවයේ ප්‍රවේගය. එතකොට 2v සමානයි u. මැක් අංකය 1.5යි කිව්වොත් nm සමානයි 1.5යි කිව්වොත් මැක් අංකය 1.5යි කියන්නේ ධ්වනි ප්‍රවේගය වගේ 1.5 ගුණයක ප්‍රවේගයක් සහිත ප්‍රභවයක්. මැක් අංකය. එතන මැක් අංකය nm කියන්නේ මැක් අංකය කියන්නේ u බෙදීම v. ධ්වනියේ ප්‍රවේගය මෙන් කී ගුණයක්ද? සමීකරණ කටපාඩම් කරන්න එපා. සමීකරණ මතක තියාගන්න. මැක් අංකය කියන්නේ ධ්වනි ප්‍රවේගය මෙන් කී ගුණයක්ද කියන එක. ධ්වනි ප්‍රවේගය මෙන් කී ගුණයක්ද කියන එක. එහෙනම් ප්‍රභවයේ ප්‍රවේගය බෙදන්න ධ්වනියේ ප්‍රවේගයෙන්. එතකොට නේ ධ්වනියේ ප්‍රවේගය වගේ කී ගුණයක්ද කියලා හම්බ වෙන්නේ. වචනෙන් මතක තියාගන්න සමීකරණය. ධ්වනි ප්‍රවේගය වගේ කී ගුණයක්ද? හරි. එතකොට u බෙදීම v කියලා කියන්නේ මැක් අංකයට නම් v බෙදීම u කියලා කිව්වේ sin θ ට නම් එතකොට මේ nm මැක් අංකය කියන එක මට ලියන්න පුළුවන් නේද? 1ට sin θ කියලා. මැක් අංකය ලියන්න පුළුවන් 1ට sin θ කියලා. 1ට sin θ කියන්නේ මැක් හේතුවේ අර්ධ කෝණයේ sin අගය. θ කියන්නේ මැක් හේතුවේ අර්ධ කෝණයනේ. මේකනේ. මේ θනේ අපිට sin θ සමානයි v බෙදීම u කියලා ආවේ. එතකොට මැක් හේතුවේ අර්ධ කෝණය කියන එක මට ලියන්න පුළුවන් 1ට මැක් අංකය කියලාත්. 1ට මැක් අංකය. මැක් හේතුවේ අර්ධ කෝණයේ sin අගය මට ලියන්න පුළුවන් 1ට මැක් අංකයෙන්. එහෙම නැත්නම් මැක් අංකය ලියන්න පුළුවන් 1ට sin θ කියලා. ඕක තමයි සුපර්සොනික් ස්පීඩ් එකේදී තේරුම් ගන්න ඕන සමීකරණය. මැක් අංකය සහ මැක් හේතුවේ අර්ධ කෝණය. මේ තියෙන මැක් හේතුවේ අර්ධ කෝණය ඒක සමාන වෙනවා v බෙදීම u ට. ධ්වනි ප්‍රභවය බෙදනවා ප්‍රභවයේ ප්‍රවේගයෙන්. ඒක තමයි මැක් හේතුවේ අර්ධ කෝණයේ sin අගය. මැක් අංකය කියලා කියන්නේ u බෙදීම v ට. ඒ කියන්නේ ප්‍රභවයේ ප්‍රවේගය ධ්වනියේ ප්‍රවේගය මෙන් කී ගුණයක්ද? ප්‍රභවයේ ප්‍රවේගය ධ්වනියේ ප්‍රවේගය මෙන් කී ගුණයක්ද කියන එක තමයි ඔතන තියෙන්නේ. එතන මැක් හේතුව සහ මැක් අංකය කියන එක ඔච්චරයි. සුපර්සොනික් ස්පීඩ් එක ගැන ඔච්චරයි.